උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය භද්‍රජිත් සෞම්‍ය. අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදන මාර්ගයක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. වයස අවුරුදු 30ට වැඩි සැමට අද සිට කොරෝනා මර්ධන තුන්වන මාත්‍රාව. ජපන් හා කොරියානු රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොමු කිරීමට සැලසුම්. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක්. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය අද. සුරකිමු ගංගා වැඩසටහන යටතේ ලබන වසරේදී කැලණි ගඟට ප්‍රමුඛත්වය. දිවිනි සිළු ගංගා සංරක්ෂණය කෙරෙහි අවධානය. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ අවසන්. පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්. 2022 මුල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරු 5ට පැවැත්වේ. ලබන වසර සඳහා වන අයවැය යෝජනා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාස 12 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය මාස 22 වෙනිදායි. කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය මාස 23 වෙනිදා ආරම්භ විය. සෙනසුරාදා දිනද ඇතුළුව පුරා දින 10ක් එම විවාදය පැවැත්විණි. මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. රට සීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක් අවශ්‍ය බව එතුමා පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේ ඊයේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. විශ්වවිද්‍යාල සෙසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුවද ඔවුන් සිළු දෙනා තොරතුරු තාක්ෂණය පිළිබඳ කිසියම් ප්‍රවීණතාවක් ලබා තිබීම වැදගත්ය. වර්තමානයේ ලෝකයේ ජය ගැනීම සඳහා අවශ්‍ය සෙසු නිපුණතාවලින් ඔවුන් සමන්විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව දසදහසකින් ඉහළ නැංවීම වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක් ලෙස එතුමා හැඳින්වීය. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිරව උසස් අධ්‍යාපනය සපයන ආයතනවල පවතින විරෝධතාවී කිසිදු අර්ථයක් නැත. උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොලේ අවස්ථා සැපීමට හැකියාවක් නැති පාඨමාලා විශ්වවිද්‍යාල සෙසුන් තෝරා නොගනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට ෆයිසර් තුන්වන මාත්‍රාව එන්නත් කිරීම අද සිට ආරම්භ කෙරේ. ගැබිනි මව්වරුන්ටද තුන්වන මාත්‍රාව එන්නත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුව සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අනුමැතිය ලැබී තිබේ. එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා පවසන්නේ ගර්භණී කාලයේ මාස 6ට වැඩි කාන්තාවන්ට තුන්වන මාත්‍රාව එන්නත් කළ හැකි බවයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,70,672ක් වෙයි. ඊයේ ආසාදිතයෝ 744 දෙනෙක් හඳුනාගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 22ක් තහවුරු කළේය. පිරිමි 13 දෙනෙක් හා කාන්තාවෝ 9 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60ට වැඩි මරණ සංඛ්‍යාව 16කි. ජපන් හා කොරියානු රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොමු කිරීමට දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති නිමල් සිරිපාල්ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ භාෂා පුහුණු මධ්‍යස්ථානයේ මගින් ජපන් හා කොරියානු භාෂා පුහුණු පාඨමාලා පැවැත්වීමටද පහසුකම් සලසා ඇත. පාර්ලිමේන්තුවේදී ඊයේ පිළිබඳ කරුණු පැහැදිලි කළ කම්කරු ඇමතිවරයා. තවද විදේශ රැකියා වෙළඳපොලේ පිරිමි ශ්‍රමිකයන් සඳහා වැඩි ඉල්ලුමක් පවතින
රැකියා ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් ඒ සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ශ්‍රමිකයන් යොමු කරවීමටත් පුහුණු පාඨමාලා අවසානයේදී ජාතික වෘත්තීය පහසුකම් NVQ සහතිකය ලබා දීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කර ඇති බවද දැන්වනු කැමැත්තෙමි. මොවුන් යොමු කිරීමට අඳුනාගෙන ඇති රැකියා ක්ෂේත්‍ර, සාත්තු සේවා ක්ෂේත්‍රය, ඉදිකිරීම්, ආගන්තුක සත්කාර, විදුලි කාර්මික, ආහාර පාන සකස් කිරීම හා සැපයීම. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක්. දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරට විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇතැයි ආයුර්වේද කොමසාරිස් ආචාර්ය MD.J. අබේගුණවර්ධන මහතා කියයි. එම වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ අනුව එය විදේශ විනිමය ඉපැයීම් ක්ෂේත්‍රයක් බවට පත්කිරීම සඳහා වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාවට නම්වා තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් දේශීය ඖෂධවලටත් ඉහළ වාණිජමය වටිනාකමක් ලැබිණි. නව සැලසුම් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට එය වටිනා අවස්ථාවක් බව ආයුර්වේද කොමසාරිස්වරයා කියයි. බටහිර දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම මනා ලෙස සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධ සේවාවක් සැපීමට මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. කංසා දේශීය වෙදකමට ආධුනික දෙයක් නොවේ. ප්‍රතිකාර කටයුතු සඳහා කංසා භාවිත කෙරේ. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ආයුර්වේද කොමසාරිස්වරයා. ඒකට විද්‍යාත්මක හදාගන්න දේවල් සම්බන්ධව කංශ වවන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒක විද්‍යාගාරයක තුලත් රසායන ද්‍රව්‍ය නිස්සාරණය කරගන්න පුළුවන්. දැන් ලෝකෙ තුල ලංකාවේ නැතුණත් වෙන රටවල් ලෝක භාවිතා කරලා නොයෙක් නිෂ්පාදන වර්ග විශේෂයෙන් රූපලාවන්‍ය වර්ග කරනවා. එතකොට අපනයනය සඳහා මම හිතන්නේ ගරු අමාත්‍යතුමාගේ ප්‍රකාශයේ තිබ්බේ ඖෂධීය සඳහා තමයි අරිනවා කියන සංකල්පය සාකච්ඡා වෙලා තිබ්බේ. නම් අපි කංශ නිකුත් කරන්නේ දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතුව අපි කංශ නිකන් දෙන්නේ නැහැ. අපි කංශ චූර්ණය කළා. චූර්ණය කියන්නේ කංශ අඹරලා කුඩු කරලා ඒ කුඩු කරන ලද කංසා එළඟි තෙල් වල කලවම් කරලා තමයි දෙන්නේ. මොකද එළඟි තෙල් වල කලවම් කරාම ගොඩක් රසායන සංඝටක නිෂ්ක්‍රීය වෙනවා. අපි කංසා නිකුත් කරන්නේ ඒ ආකාරයෙන් අපි කිසිම දවසක ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියට දල කංසා, ඒ කියන්නේ කංසා විදියට නිකුත් කරන්නේ නැහැ. ඒකින්ද ඒක වෙළඳපළට යන්න මේ වෙන විට අවස්ථාවක් නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා ඇති සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යාධාර වැඩපිළිවෙලක් ලබන මාසයේ සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසති. එහි සමාරම්භෝත්සවය අද පැවැත්වේ. රුපියල් 2500කින් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙල රුපියල් 5000 දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. එම වැඩපිළිවෙල පිළිබඳ කරුණු පැහැදිලි කළ කුලපති ස්වාමීන් වහන්සේ. ගමේ දරුවෝ තමයි ගොඩාක් අද විශ්වවිද්‍යාලවල ඉන්නේ. මේ දරුවන් හරීම අමාරුවෙන් තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. ඇතමුන් ආර්ථික අමාරුකම් නිසා පන්ති වලින් මගහැරලත් යන බව දැනගන්න ලැබුණා. ඉදිරියේදී අපට අවශ්‍යකම තිබෙන ගෝඨාභය ජනාධිපතිතුමාගෙත් එක්කම සංකල්පයේ සෞභාග්‍යවත් ලංකාවක් ගොඩනැගීම. ඇයි එරන්දා අපට ඉතාම උගතුන් අවශ්‍ය වෙනවා. මෙන්න මේ නිසා ඔවුන් දිරිමත් කිරීමක් වශයෙන් මම මේ සත්කාරය ආරම්භ කරනවා දෙසැම්බර් මාසයේ 10 වෙනිදා. ජනවාරි මාසයේ ඉඳලා උපකුලපතිතුමා සමග සාකච්ඡා කරලා දෛත්‍යාවෙන් ආර්ථික අසහනයෙන් පෙළෙන දරුවන්ගේ නාමලේඛනයක් අරගෙන ඔවුන් වෙනුවෙන් ඒ දීපයාප්ත වැඩපිළිවෙල කරන්නට මම අදහස් කරලා තිබෙනවා. මීළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක්. තෝරාගත් වෙළඳසැල් වලින් 60% දක්වා සැරටම වට්ටම් සහ පොලී රහිත වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි. 1948 දෙසැම්බර් 10 වෙනිදා ඉතිහාසයේ පළමු වරට මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම ජාත්‍යන්තරවත් ස්ථිරවත් සහතික කළ එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කෙරිණි. මානව අයිතිවාසිකම් වලට නෛතික ස්වරූපයක් ලැබුණේ ඒ සමගයි. මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය මේ වන විට භාෂා 438කට පරිවර්තනය කර තිබේ. බයිබලයේ හැරුණු විට වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කෙරුණු ලේඛනය එයයි. එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 1950 සිට වාර්ෂිකව මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරයි.
සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම් වලට ඇති අයිතිය හා සමානාත්මතාව තහවුරු කිරීම එම දිනයේ ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙකු ලෙස 1955 දී මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගත්තේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ඔබ වෙත ගෙන එන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. මෙරට පුද්ගලයන්ගේ හැසිරීම අනුව එළඹෙන උත්සව සමයේ නැවත රට වසා දැමීමක් සිදුවිය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි. ඇතැම් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බව පෙනී යයි. ජනතාව සෞඛ්‍ය උපදෙස් ඉවත දමා පුද්ගල චර්යාවන් සිදු කිරීම හේතුවෙන් රට වසා දැමීමක් සිදුවහොත් එය මවිතයට කරුණක් නොවන බව ඔහු සඳහන් කරයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය සඳහා සියලු අංශ විශාල කැපකිරීමක් කර තිබේ. ජනතාව දිගින් දිගටම වගකීම් විරහිතව කටයුතු කළහොත් එම කැපකිරීම් වලින් කිසිදු පළක් නොවනු ඇතැයි විශේෂඥ වෛද්‍ය හේරත් මහතා පෙන්වා දෙයි. කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී ලියාපදිංචි ප්‍රතිත්නය කරන ලද වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්න. ව්‍යාජව පුළුල් ප්‍රචාරයන් ලබා දෙන ආයතනවලට නොරැවටෙන්න. ලියාපදිංචිය සහ ප්‍රතිත්නය ලබා NVQ සහතිකපත් ලබා දීමට හැකි ආයතන පිළිබඳ විමසීම සඳහා www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. මේ පණිවිඩය ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතම සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ අවසන් වේ. මතභේදයට ලක් වූ කෘෂිකාර්මික ප්‍රතිසංවිධාන නීතිවත් කර ගැනීමට රජයේ එකඟ වීමත් සමග වසරක් පමණ පැවති උද්ඝෝෂණ අවසන් කිරීමට එරට ගොවි ජනතාව තීරණය කර තිබේ. රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දහස් ගණනක් ගොවි ජනතාව නවදිල්ලි අගනුවර ආසන්නයේ රැඳී සිටියහ. ඒ අතරින් විශාල පිරිසකට අධික උණුසුම, සීතල හා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිත අහිමි විය. ඔවුන් සියලු දෙනා හෙට ආපසු තම ගම්බිම් බලා යාමට නියමිතයි. මෙම ගොවි උද්ඝෝෂණ නරේන්ද්‍ර මෝදි රජයට එල්ලූ ප්‍රබලතම අභියෝගයක් විය. ගොවි ජනතාව ඉදිරිපත් කළ සෙසු ඉල්ලීම් පිළිබඳවද සාකච්ඡා කිරීමට ඉන්දීය කෘෂිකර්ම ඇමතිවරයා එකඟ වී තිබේ. අස්වනු සඳහා සහතික මිලක් ගෙවීම හා අත්අඩංගුවට ගත් ගොවීන් නිදහස් කිරීම එම ඉල්ලීම් අතර වෙයි. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමත් සමග ධනවත් රටවල් එන්නත් මාත්‍රා එක්රැස් කිරීම ගැටලුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම රටවල් තම ජනතාවට තුන්වන මාත්‍රාවක් එන්නත් කිරීමට සැලසුම් කර තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ තවමත් එන්නත් කරන වැඩසටහන්ට අවතීර්ණ වී නොමැති රටවලට එන්නත් මාත්‍රා නොලැබී යාම බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි රටවලට එන්නත් මාත්‍රා පරිත්‍යාග කරන්නයි ධනවත් රටවල් වලින් ඉල්ලීමක් කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතම සහ නව අවුරුදු සේල් ඇරඹුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. පරිසර අමාත්‍යංශය ආවරණය කළ සුරකිමු ගංගා වැඩසටහන යටතේ මෙරට ගංගා 103ම සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා කියයි. මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් කෝටි 20ක මුදලක් වෙන් කර තිබේ. ගංගා ආශ්‍රිතව මධ්‍යම පරිසර අධිකාරිය කළ සමීක්ෂණයකදී සමස්ත ගංගා පද්ධතිය අපවිත්‍රකරණ ස්ථාන 10733ක් හඳුනාගෙන තිබේ. මෙරට ගංගා පද්ධතිය අතරින් දූෂිතම ගංගාව වන්නේ කැලණි ගඟ බව ඇමතිවරයා පවසයි. කොළඹ නගරය ආශ්‍රිතව කැලණි ගඟ දූෂණය වන ස්ථාන 797ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව ස්ථාන 577ක් ඇතුළු ස්ථාන 1374කින් කැලණිගඟට අපද්‍රව්‍ය එක්වන බව තහවුරු වී තිබේ. ඒ අනුව සුරකිමු ගංගා වැඩසටහන යටතේ ලබන වසරේදී කැලණිගඟට ප්‍රමුඛත්වය දෙන බව පරිසර ඇමතිවරයා කියයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ආරම්භ වන්නේ පස්වරු 3ටයි. කොළඹ ස්ටාර් කණ්ඩායම සමග ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරඟයේ රාත්‍රී 7:30ට යනබේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්ව සිටී. දෙවැනි ස්ථානයේ පසුවන්නේ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමයි. දඹුල්ල ජයන්ට්ස් තුන්වෙනි ස්ථානයේ පසුවේ. තරඟාවලියේ නිල විකාශන අයිතිකරු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. ඒ අනුව සෑම තරඟයකම උණුසුම් සජීවී තොරතුරු ගෙනීමට විෂන් FM ජාතික ක්‍රීඩා විකාශනය සූදානම්ෙන් සිටී. මේ දිනවල උස්බෙකිස්තානයේ තස්කෙන්හි පවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ බර ඉසිරීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාව රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබේ. කිලෝග්‍රෑම් 45 බරපන්ති යටතේ තරඟ වැදුණු ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩකාව රන් පදක්කම හිමි කරගත්තාය. කිලෝග්‍රෑම් 61 බරපන්තියෙන් තරඟ වැදුණු තිලංක පළඟසිංහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෛනික මගී මෙහෙයුම් සංඛ්‍යාව 12000 දක්වා ඉහළ නැංවේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමග මෙම වර්ධනය සිදු වී තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා එහි මගී මෙහෙයුම් 7,46,000ක් සිදු වී ඇතැයි නවතම වාර්තා හෙළි කරයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව වාර්ෂිකව ලක්ෂ 60කි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට පෙර එහි ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබිණි. දැනට ගුවන්තොටුපොළ තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිය නිමවීමෙන් පසු එහි මගී මෙහෙයුම් වාර්ෂිකව 1,50,00,000 දක්වා ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි පැමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වෙළඳපොලේ කජු මිල ඉහළයයි. මාස කිහිපයකට පෙර රුපියල් 2000කට අලෙවි වූ සකස් කළ කජු කිලෝග්‍රෑම් එකක් මේ වන විට රුපියල් 5000කට අලෙවි වන බව වගාකරුවෝ පවසති. පසුගිය කාලයේ පැවති අයහපත් කාල්ගුණයේ හේතුවෙන් දේශීය කජු අස්වැන්න පහත වැටිනි. ලෙලි කජු ආනයනයේද පසුගිය කාලයේ සීමා කෙරිනි. කජු මිල ඉහළ යාමට එම තත්ත්වය ඉවහල් වී තිබේ.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. බස්නාහිර සබරකමුව මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දැන් දවසේ සටහන. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වූද වෙනත් වසරවලට වඩා 2020-21 වර්ෂවල මෙරට අපනයන ශේෂ්ත්‍රයෙන් විශාල ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගෝ වාර්තා කරනවා. ලෝකයේ කිසිම රටකට කොවිඩ් වසංගත කාලය තුළ අපනයන ශේෂ්ත්‍රය වෙනසකට ලක් නොවී රඳවා ගැනීමට නොහැකි වුණත් අපේ රටට ඒ කඩාවැටීම සිදුුනේ නැහැ. ඊට හේතුනේ අපේ නිෂ්පාදන ශේෂ්ත්‍රය කුමන තත්ත්වයක් තුළ වුවද රඳවාගත යුතු බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය කාලය තුළ රට වසා තිබුණද ඇඳිරි නීතිය දමා කුමන ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබුණද අපනයන කටයුතු සියල්ල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට අවශ්‍ය ඊටකඩ සරසා දීමයි. ඒ අනුව තේ පොල් රබර් ප්‍රධාන අපනයන ද්‍රව්‍ය සහ කුළුබඩු වර්ග වෙනත් බහුභෝග ඇතුළු සියලු අපනයන විදෙස් ගත කළා. ඒ අතර සුළු කර්මාන්ත, මහා පරිමාණ කර්මාන්ත ශේෂ්ත්‍රයන් කෙසේ හෝ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත්තා. විශේෂයෙන් මෙම නත්තල් කාලයට ලෝකයේ විවිධ රටවලින් මෙරට ඇඟලුම් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. එම ඉල්ලුමට සරලන ප්‍රමාණයට නොවුවත් එම ශේෂ්ත්‍රය කඩා වැටෙන්නට නොදී පවත්වාගෙන යමින් ඒවා සැපීමට අවශ්‍ය පියවරගත් නිසා අපනයනය තුළින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි රේගුව පවසන්නේ. මොනතරම් බාධක හමුවේ වූද ජනාධිපතිතුමා සෑම ශේෂ්ත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කර ලබා දුන් උපදෙස්වල ප්‍රතිඵලය මතයි එසේ සිදු වූයේ. එපමණක් නොවේ රටේ සෙසු සංවර්ධන කටයුතු කිසිවක් නතර නොකර ඉදිරියටම කරගෙන යාමට එතුමා දුන් උපදෙස් මත ක්‍රියා කළ නිසා කඩා වැටි නැත්තටම නැතිවීමට ගිය බොහෝ ශේෂ්ත්‍ර රැක ගැනීමට හැකිවීම රට ලැබූ ජයග්‍රහණයක් බව අප අවබෝධ කරගත යුතුමයි. යලි සිරස්තල අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදේශ විනිමය උත්පාදන මාර්ගයක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. වයස අවුරුදු 30ට වැඩි සැමට අද සිට කොරෝනා මර්ධන තුන්වන මාත්‍රාව ජපන් හා කොරියානු රැකියාව සඳහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් යොමු කිරීමට සැලසුම්. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක්. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය අද. සුරකිමු ගංගා වැඩසටහන යටතේ ලබන වසරේදී කැලණි ගඟට ප්‍රමුඛත්වය. දිවයිනේ සිළු ගංගා සංරක්ෂණය කෙරෙහි අවධානය. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ අවසන්. පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. උදැසන් ප්‍රවෘත්තීන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.